අයිබෝන් දයාවල දරුවනි එමනම් අපි ත්‍රිකෝණමිතියේ ඉදිරි කොටස් වලට යමු. දැන් මට මතකයි මේක මම 38 වෙනි ගානට විතර වගේ 37 36 විතර වගේ ආවා. දැන් ඒ අතරින් ඒ ගැටලු තෝරගෙන අපි යමු. හත්වෙනි ගාන සාමාන්‍යයෙන් 37 වෙනි ගාන සුළු ගාන පොඩි ගානක් ඒවට සමහර වෙලාවට ඒක මෙයනවා. ඒ නිසා මම 37 වෙනි ගාන ගන්නම් LHS සමානයි tan වර්ගයේ ඇල්ෆා ධන sec වර්ගයේ බීටා. sec වර්ගයේ බීටා. එතකොට දැන් මේකේ උත්තරේ තියෙනවා sec වර්ගයේ ඇල්ෆා ධන tan වර්ගයේ බීටා කියලා. මෙතනදී tan වර්ගයේ ඇල්ෆා sec වර්ගයේ බීටා. එතන තියෙන්නේ sec වර්ගයේ ඇල්ෆා tan වර්ගයේ බීටා. ඒ කියන්නේ මේ පදේ sec වලට මාරු වෙලා මෙන්න tan වලට මාරු වෙලා. එහෙනම් අපිට පැහැදිලි මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම අර එක දා tan වර්ගයේ ඇල්ෆා සමානයි sec වර්ගයේ ඇල්ෆා කියලා එනවා. උතර මේකෙන් අපිට කියන්න පුළුවන් tan වර්ගයේ ඇල්ෆා කියලා කියන්නේ sec වර්ගයේ ඇල්ෆා ඍණ 1 කියලා. ඒ වගේම එක දා tan වර්ගයේ බීටා සමානයි sec වර්ගයේ බීටා කියලා කියනවා. එක දා tan වර්ගයේ බීටා සමානයි sec වර්ගයේ බීටා කියලා. එහෙනම් මේකෙන් මට ගන්න පුළුවන් sec වර්ගයේ බීටා ඔව් sec වර්ගයේ බීටා කියන්නේ ආංශික අන්තිම sec වර්ගයේ බීටා. දැන් අපිට මේ දෙක ආංශික කරනවා. එතකොට tan වර්ගය අතර මට ආංශික කරන්න පුළුවන් sec වර්ගයේ ඇල්ෆා ඍණ 1. ධන sec වර්ගයේ බීටා කට ආංශික කරන්න පුළුවන් එක දා tan වර්ගයේ බීටා. එතන මෙතන ඍණ 1යි ධන 1යි කැන්සල් වෙනවා. කැන්සල් වෙලා sec වර්ගයේ ඇල්ෆා ඍණ tan වර්ගයේ බීටා අපිට වෙනවා. ඒ කියන්නේ RHS. අර මේකේ සුළු දෙයක් තියෙන්නේ. ඒ සුළු දෙය කියන්නේ අනිත් එක විශ්ලේෂණය කර ගන්න ඕනේ. දැන් මේ පැත්තේ තියෙන tan වර්ගයේ ඇල්ෆා පදය දැන් බව පෙන්නන්න කියන ලඝු පැත්තේ තියෙන sec වර්ගයේ ඇල්ෆා කියන්නේ. ඒක ඒ හින්දා තමයි අපි තීරණය කරේ මෙන්න මේ සමසාමයේ මෙතන යෙදෙනවා කියන්නේ. ඒ වගේම දැන් LHS වල තියෙන sec වර්ගයේ බීටා හැබැයි RHS වල තියෙන tan වර්ගයේ බීටා කියන්නේ. එහෙනම් අර sec වර්ග බීටාට ආදේශ වෙනවා කියන එක අර ඒ සමසාමයේ යෙදෙනවා කියන ක්‍රමයෙන් තේරෙනවා මේ. තේරුම් ගන්න. එතකොට අවශ්‍ය ප්‍රතිඵලය එතනින් ලැබෙනවා. මම හිතන්නේ 38 ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. 39 අපි බලමු. 39 පොතේ මේක සටහන් කරන්න ඕන අවශ්‍යයි. ඒකේ LHS වල තියෙන්නේ sin වර්ගයේ ඇල්ෆා cos වර්ගයේ බීටා ඍණ cos වර්ගයේ ඇල්ෆා sin වර්ගයේ බීටා. හරි. දැන් මේක සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ sin වර්ගයේ ඇල්ෆා වර්ගයේ sin වර්ගයේ බීටා. මම හැම වෙලේම මේකයි කියන්නේ අර දකුණු පැත්තේ තියෙන ප්‍රතිඵලය දිහා බලලා තීරණය ගන්න කියලා. හරි.
දකුණු පැත්තේ තියෙන ප්‍රතිඵලය දිහා බලලා තීරණය ගන්න දෙන්නේ ඒකයි. මම ඔයගොල්ලන්ට හැම වෙලේම මේක කියන්නේ. එතකොට තමයි අපිට මේක සුළු කරන්න පුළුවන් මේ විදිය ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. දැන් ඒ දකුණු අත පැත්තේ තියෙන්නේ sin වර්ගය ඇල්ෆා නෙවෙයි sin වර්ගය බීටා කියලා. එහෙනම් එතකොට 100% පැහැදිලි. අන්න ඒකෙන් තමයි අපි මේක අල්ලන තැන. ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. දෙන්න පුරුදු වෙන්න ඕනේ කියන්නේ තාම ගොල්ලෝ විතර නෑ. තාම නෑ. හරි. නිකම්ම ළමයි කියන උදාහරණයක් දෙන්නේ. අපි හිතමු 2022 අගෝස්තු වෙනකොට ඉන්න ඕන මානසික මට්ටම මේක නම් අද ඔයගොල්ලෝ ඉන්නේ මෙන්න මේ හැටි. කේක් නයිටේ ලෙවල් වල ඉන්නකොට නම් අතිමහා බෞද්ධරේ ඉන්නේ මෙන්න මේ හැටි. ඉතින් මේ ගැප් එක විවාහකට යන්න ඕනේ. ඒක විවාහකට යන්නේ ක්‍රියාකාරීත්වයේ තුලින්. දැන් මෙතන බලන්න sin වර්ගය alpha වල sin වර්ගය beta කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන මේ cos වර්ගයේ beta කරන්නේ cos වර්ගය alpha ආදී කියනවා. දැන් මේක sin වර්ගය alpha එක cos වර්ගය beta කියලා ඔප්පු කරන්න නම් sin වර්ගය alpha එක sin වර්ගය beta කියලා ඔප්පු කරන්න නම් මෙන්න මෙතන තියෙන මේ cos වර්ගය beta සහ cos වර්ගය alpha කියන පදවලට ආදේශ කරන්න වෙනවා. ඉතින් මොනවද මේකට ආදේශ කරන්නේ? sin වර්ගය cos වර්ගය beta කියන්නේ එක ඍණ sin වර්ගය beta වෙන එකක් නෑ. අපි දාලා තමයි. ඒ වගේම cos වර්ගය alpha කියලා කියන්නේ එක ඍණ sin වර්ගය alpha. වතාවක් sin වර්ගය beta. දැන් බලන්න මොකද වෙන්නේ? දැන් තේරෙන්න උත්තරේ එනවා. දැන් වරහන් ඉවත් කරොත් මෙතන කියනවා sin වර්ගය alpha පදයක්. මෙතන කියනවා ඍණ sin වර්ගය alpha sin වර්ගය beta. බලන්න ඍණ sin වර්ගය alpha sin වර්ගය beta. මෙතන මේ දරුවන්ට මම කැමති නැහැ මේ වරහන් ඉවත් කරලා කපලා මෙන්නන්න. ඇත්තම කියන්නම්කො. ඕගොල්ලෝ මගේ ඉගෙන ගන්න දේ දාලා ගියා. මේ සර් උගන්වන්නේම තේරෙන්නේ නැහැ, සුළු කරන්නේම තේරෙන්නේ නැහැ කියලා මට කරන්න දෙයක් නැහැ ඒක. මොකද මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ මනස ඩෙවලොප් කරන්න ඕනේ. මේ හැකියාව ඔයගොල්ලන්ගේ මනස තුළ ගොඩනගා ගන්න ඕනේ. මම මේවා බෝඩ් එකේ ලියලා පැහැදිලි කරලා අර හැම එකම පෙන්නන තත්ත්වයට ආවොත් ඔයගොල්ලෝ දිනු වෙන්නේ. දැන් බලන්න. මෙතනින් එනවා ඍණ sin වර්ගය alpha ඍණ sin වර්ගය alpha sin වර්ගය beta. මෙතන බලන්න. දැන් ඍණ sin වර්ගය beta කියන්නේ වරහන් ඉවත් වෙන්නේ නැද්ද? මෙතන sin වර්ගය beta තියෙනවා, මෙතන ඍණ තියෙනවා. ඒ කියන්නේ ඍණ sin වර්ගය beta කියන්නේ වරහන් ඉවත් වෙන්නේ. එතකොට ඍණයි ඍණයි ගුණ වෙලා ධන sin වර්ගය alpha වතාවක් sin වර්ගය beta. මෙතන ඍණ sin වර්ගය alpha වතාවක් sin වර්ගය beta තියෙනවා. මේ දෙක කැපෙනවා. කැපෙන එක මොකටද කියන්නේ? මෙතන ගුණ වුණා. ඍණ sin වර්ගය beta. ඒ ඔච්චරයි. මේ එකපාරට මේක ලියන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි. එහෙනම් මේක සමානයි RHS. RHS. හරි. පාන්නේ බැහැ. දැන් මේක හදලා තියෙන අය දැන් මට මතකයි මම 50 ගණන් කොට විතර කරන්න කියලා කිව්වේ. ඉස්සරහට කරගෙන යන්න. 73 විතර ගණන් කරන්න යන්න. 73 දිහා විතර කරගෙන යන්න. ඒක උන් ඉස්සරහට යන්න පුළුවන්. හරි. 73 දිහා විතර කරගෙන යන්න. අවශ්‍ය තැන එනකොට බලන්න. සටහන් කරන්න. ඊළඟට තියෙන 40 වෙනි ගාන. LHS sin alpha cos beta ධන cos alpha sin beta වර්ගය ධන cos
ऋण sin alpha sin beta वर्गे දැන් මේක සුළු කරලා එකයි කියලා පෙන්නන්නද මේක සුළු කරලා එකයි කියලා පෙන්නන්නද ඉතින් දැන් ඔබ තීරණය කරන්න දැන් උත්තරේ දිහා බලමු කියලා තීරණය ගන්න බෑ නේ එක කියලා වෙනන තියෙනවා මේක එක දිහා බලලා මොකක්ද ගන්න තියෙන්නේ ඉතින් ගන්න බෑ හරි එහෙනම් ඔබ තීරණය කරන්න මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා කරන්න පුළුවන් දෙයක් කරන්න තියෙන එකම දේ තමයි ප්‍රාණිවත් තියෙන්නේ මෙතන තියෙන්නේ ඒ ධන දීවල වගේ මෙතන තියෙනවා ඒ ඍණ දීවල වගේ වගේ එකක් එහෙනම් ප්‍රසාරණය කරමු වෙන කරන්න දෙයක් නැහැ එතකොට ප්‍රසාරණය කරනකොට මෙන්න මේකේ වර්ගය එනවා ඒ කියන්නේ sin වර්ගයේ alpha වතාවක් cos වර්ගයේ beta මේ දෙකේ ගුණිතයේ දෙගුණේ ධන 2යි sin alpha cos beta cos alpha sin beta පද හතරක් මේ දෙකේ ගුණිතයේ දෙගුණේ ඊළඟට මේකේ වර්ගය ධන cos වර්ගයේ alpha වතාවක් sin වර්ගයේ beta ඉතින් මෙයා පරිස්සම කියනකොට පොඩ්ඩේ මේ මොකදේම මේ ප්‍රතිඵලයේ සාධනය කරන්න බැරුව අපිට ඉර වෙන්න වෙනවා. සාධනය කරගන්න බැරුව ඉර වෙන්න වෙනවා. තේරුණාද කියන කාරණා? එතකොට මේක වර්ගය ගන්න. මේ දෙකේ ගුණිතේ දෙගුණේ ගන්න. මේක වර්ගය. දැන් හරියද? එතකොට ඊළඟට අර අනිත් එකේ වර්ගය මම මේක යටින් ලියන්නේ නේ එතන තියෙන්නේ cos alpha cos beta එහෙනම් cos වර්ගයේ alpha cos වර්ගයේ beta ධන මේ දෙකේ ගුණිතයේ දෙගුණය cos alpha cos beta sin alpha sin beta ඊළඟ මේක වර්ගය ධන sin වර්ගයේ alpha වතාවක් sin වර්ගයේ beta දැන් ඔබ බලන්න මේක බේලි දෙකට ලියන්න ටිකක් දිග වැඩි නිසා මේ තියෙන පදේ වලින් මෙතන තියෙන්නේ sin alpha cos alpha cos beta sin beta sin alpha cos alpha cos beta sin beta මේකම පදේ තියෙන්නේ මේ කපලා හරි දැන් මෙතනදී ටිකක් පරිස්සම් වෙන්න දැන් මේක කොහොමද සුළු කරන්නේ දැන් අපිට කිසිම අයිඩියා එකක් ගන්න බෑ මොකද උත්තරේ ඒකයි කියලා එනවා කියන්නේ මේ සේරම ත්‍රිකෝණමිතික පද අහෝසු වෙනවා නේද සේරම ත්‍රිකෝණමිතික පද අහෝසු වෙනවා එතකොට දැන් මෙතන ඔක්කොම sin වර්ගයේ alpha cos වර්ගයේ alpha sin වර්ගයේ beta cos වර්ගයේ beta ඒවනේ තියෙන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර සර්වසාමයට සුළු වෙන්න ඕනේ නේද ඉතින් එහෙනම් අපිට සාමාන්‍යයෙන් කරන්න තියෙන දේ තමයි පොදු සාධකයේ ඉඳ ගන්න. දැන් මේ දරුවන්ට පේනවද? මෙන්න මෙයාටයි තියෙන sin වර්ගයේ alpha පොදු සාධකයක් තියෙන්නේ. එහෙම නැත්නම් වැඩි ඕනේ මේ දෙන්නම මේ කරගෙන ඉන්නේ. මේ දෙන්නට තියෙන cos වර්ගයේ beta පොදු සාධකයක්. cos වර්ගයේ අපි ගමු cos වර්ගයේ beta මේ දෙකෙන් පොදු සාධකයක් ඇති. මේ දෙකෙන් පොදු සාධකයක් නිසා අපි ගමු cos වර්ගයේ එතකොට මෙතනින් එනවා sin වර්ගයේ alpha ධන cos වර්ගයේ alpha ඊළඟට මෙතන පොදු සාධකයක් ඇටියෙන sin වර්ගයේ beta පොදු සාධකයක් ඇටියෙන ඉගෙන ගත්තා මේ දෙකෙන් sin වර්ගයේ beta පොදු සාධකයක් ඇටියෙන ඉගෙන ගත්තා එතකොට එනවා cos වර්ගයේ alpha ධන sin වර්ගයේ alpha පරාණය දැන් බලන්න මේක දිහා හොඳට මෙන්න මේ වරාන්නේ තියෙන අපේ මේ ටික සමානයි 1 ඒ ටික සමානයි 1 මෙන්න මේ ටික සමානයි 1 එතකොට මෙතන ඉතුරු වෙනවා cos වර්ගයේ beta
ධන sin වර්ගයේ b cos වර්ගයේ b ධන sin වර්ගයේ b නැවත cos වර්ගයේ b ධන sin වර්ගයේ b කියන්නේ සමානයි 1යි ඒ කියන්නේ සමානයි අලෙක්ස් එතකොට බලන්න මෙතන අපි මේ සුළු කිරීම කරද්දී මොන වගේ අවස්ථාවකද මේ තියෙන්නේ කාර්යය නේද මොන වගේ අවස්ථාවකද මේ කියන බලන්න මේක සමාන කරගන්න මම හිතනවා මේ 41 වෙනි ගාන ඔබට තනියම කරන්න පුළුවන් ඉති කියලා. 41 වෙනි එක. ඒක හිතලා බලන්න උත්තරේ දිහා බලන්න. 41 උත්තරේ දිහා බලන්න. ඔක්කොම දෙන්නේ tan වලින්. tan වර්ග බීටා tan වර්ග ඇල්ෆා. හැබැයි මම පැත්තේ sec වර්ග ඇල්ෆා sec වර්ග බීටා තියෙනවා. ඒකට එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන හිතන්න. මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන හිතන්න. හරි බව වෙන්නන දකුණු අත පැත්තේ තියෙන්නේ tan පද විතරයි. හැබැයි වම් පැත්තේ sec වර්ගය අල්ෆයි sec වර්ගය බීටයි තියෙනවා. ඒක එහෙනම් කල යුතු දේ ගැන ඔබ දැන් මගෙන් ගොඩක් අවස්ථාවල මම මේක පැහැදිලි කළා. ඒක උත්සාහ කරන්න. හරි දැන් මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක අර Zoom meeting එකේදී අහන්න. ඒතකොට මම පැහැදිලි කරන්නම්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. 41 අහන්න. හරි මොකද ඒක පොඩක් ඔයගොල්ලන්ට ඉඩ දෙන්න 42ක් තේමයි. හරි 42ක් උත්සාහ කරා. හතලිස් දෙකක් උත්සාහ කරන්න 41 දෙනම එහෙම බැරි නම් මේ Zoom meeting එකෙත් මම අහන්න. නැත්නම් මට මැසේජ් එක දාලා කියන්න මෙන්න මේක අරන් දෙන්න හදන්නේ. හරි? මැසේජ් එක දාලා දෙන්න. මේ 43 වෙනි ගාන
43 වෙනි ගාන තරමක් විශේෂ ගැටලුවක්. මේ ගැටලුවේ තියෙන විශේෂත්වය තමයි මේක LHS වලින් යනවට වඩා ලේසි RHS වලින් යන්නේ. මොකද මේක LHS වලින් යන එකට වඩා ඉතාම පහසුයි RHS වලින් යන එක. sin ගණයේ දන cos ගණයේ නෙදී ගණ දෙකයි ඉන්නේ. ගණ දෙකයි ඉන්නේ. sin ගණයේ දන cos ගණයේ ගණ දෙකයි ඉන්නේ. හරි ගණ දෙකයි ඉන්නේ. ගණ දෙකයි ඉන්නේ. ඒතකොට ඒක දාපුවම මේ උත්තරේ නිකම්ම එනවා 43. අපි අරන් බලමු. අතලිස් තුන්වෙනි ගැටලුව. ඒක මම RHS ගන්න. ඒක තමයි ලේසිම විදිය. sin ගණය A ධන cos ගණය A. sin ගණය A ධන cos ගණය A. මෙතන ගණ දෙකයි කියනවා. sin A ධන cos A. ඊළඟ මේකේ වර්ගය sin වර්ගය ඊළඟ ඍණ මේ දෙකේ ගුණිතය sin A cos A ධන cos වර්ගය. તો sin වර්ගය ධන cos වර්ගය කියන මේ දෙක සුළු වුණාම වෙනවා එකයි කියන්නේ. එක ඍණ sin A cos A සමානයි වතාවක් sin A ධන cos A. කෙලින්ම LHS සම්බේනවා. සමානයි LHS. ඇත්තටම මේක LHS වලින් පටන් ගන්න RHS වලට යන්න පුළුවන්. ඒ යන්න නම් මේ එක වෙනුවට sin වර්ගය දාලා cos වර්ගය දාලා සුළු කරගන්න. එක වෙනුවට sin වර්ගය දාලා cos වර්ගය ආදේශ කරන සුළු කරා නම් LHS වලින් RHS යන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් මේ යන්න ඉස්සරහට ඊළඟ මම 44 හදනවා. 45 දන්නේ නැහැ මම. ඒක ඔබට පුළුවන්. ඒක ඔබට කරන්න පුළුවන්. බැරි කෙනෙක් ඉන්නවා නම් මට මේ මැසේජ් කරලා හරි Zoom meeting එකේදී දැනුම් දෙන්න. ඒක මම හදන්නම්. ඒක මම හදන්නම්. හරි. මේ 44ට යා. ඉස්සලා මේක ලියා ගන්න. 44 දැන් උත්සාහයෙන් කරනවා. 44 උත්සාහයෙන් කරනවා. පුළුවන්. උත්සාහයෙන් කරනවා.
හොඳයි බලමු අපි. හතරවෙනි ගැටලුව. ඒකේ වම් පැත්තේ තියෙනවා sin නියත එක දාලා පස්සේ LHS වල sin නියත එක දාලා පස්සේ එක දාලා පස්සේ කියන sin නියත සමානයි දෙකයි cosec කියලා ඔප්පු කරන්නේ. ඉතින් ඒක ඇත්තම sin cosec කියලා කියන්නේ sin කියන එකනේ. ඒක sin. එහෙනම් මෙතන පැහැදිලි. මෙතන sin cos වලින් තමයි මේක ගිහින් තියෙන්නේ. මේ ගිහින් තියෙන sin cos වලින් තමයි. ඒ කියන්නේ මොනවද වෙනස්කම් වල බාහිර වෙලා නැහැ මේ තියෙන අනුපාත. එහෙනම් මොකක්ද මෙතනදී අපිට කරන්න පුළුවන් එකම දේ? කල හැකි එකම දේ මොකක්ද? මෙවැනි තැනකදී අපිට කල හැකි එකම දේ. දැන් වෙන මොනවද සුළුකින් කරන්න බෑ. දැන් උඩ අපිට tan cos තිබුණා කියන්නේ. ඔන්න ඒවට එන sin එකට cos cos එකට sin කියලාම ආදිශ කරන්න තිබුණා. ඒ කියන්නේ අර අනුපාතය වෙනස් කරන්න. දැන් මෙතන එහෙම දෙයක්වත් නැහැ. මෙතන එහෙම දෙයක්වත් නැහැ. එතකොට මෙතන මොකක්ද අපිට එහෙනම් කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් කුඩා ගුණාකාරයෙන් පොදු හරය සලකන එක විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් උත්තරේ කොහොමද එන්නේ කියලා මෙහෙම බැලුවම පේන්නේ නැහැ. හරි ටිකක් මනස යොමු කරලා බලන්න කියනකොට පේන්නේ පියවර දෙක තුනක් ඉස්සරහට. නිකම් බැලුවට පේන්නේ නැහැ. එහෙම ඉතින් පේන්න අත්‍යවශ්‍යම නැහැ. එනවා නම් හොඳයි. එහෙම පේන්න අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය කරන්නේ නිවැරදි තීරණයක් මේකට ක්‍රියාත්මක කිරීම. මොකක්ද ඒ තීරණය? මෙන්න මේ sin මේ වතාව එක දන cos ඒ පොදු හරයකට සලකනවා. ඔන්න ඔය ටික පොදු හරයකට සලකනවා. හරි? එතකොට sin වලින් ගුණාම sin වර්ගය ඊළඟ මෙතන එක දාන කොස්සේ මෙතන එක දාන කොස්සේ වලින් ගුණ වෙනවා එක දාන කොස්සේ වල වර්ගය. දැන් මෙතන පොඩි ප්‍රසාරණය මේ වරහන් ඉවත් කරලා මේක ප්‍රසාරණය කරන්න ඕනේ. හරිය නෙමෙයි එක දාන කොස්සේ හරිය නෙමෙයි. මෙතන තියෙනවා sin වර්ගයේ දාන මෙතන ප්‍රසාරණය එකේ වර්ගයේ එකයි මේ දෙකේ ගුණිතේ දෙගුණේ දෙකයි කොස්සේ දෙකයි කොස්සේ හරි ඊළඟ මෙතන cos වර්ගයේ cos වර්ගයේ දැන් බලන්න මෙතන කොහොමද සුරු වෙන්නේ කියලා sin වර්ගයට cos වර්ගයට තුනම එකක් වෙනවා. මේ දෙක sin වර්ගයට and cos වර්ගය කියන්නේ ඒක සුරුනා වෙනවා එක. ඒ එකට මෙතන මේ එක තුනම දෙකයි. එතකොට දෙක දන දෙකයි cos එකේ ලවයේ තියෙන්නේ. ලවයේ තියෙන්නේ දෙක දන දෙකයි cos එකේ. කාගේ පැහැදිලිද? ලවයේ තියෙන්නේ දෙක දන දෙකයි cos එකේ. එතකොට දෙක ගන්නවා අපි බුදු සාධකයක් කියන්නේ එළියේ මේ ඔක්කොම ඉන්නේ සුරු කරා sin වර්ගයට cos වර්ගයට එක එනවා. ඒකට මේ එක එක තුනම දෙකක් එනවා. ඒක දැන් ඉන්නේ තියාගන්න. ඉතින් මනස දෙක දන දෙකයි cos එකේ තියෙන්නේ. ඒතකොට ඒකෙන් පොදු සාධකයේ තියෙන දෙක එක ගත්තාම එක දන cos එක. ඒතර යන්නේ sin ේ වතාවක් එක දන
කොස්සේ. මෙන්න මේ එකදා කොස්සේ කැන්සල් වුණාම ඉතුරු වෙන දෙකකට සයින්නේ. ඒ කියන්නේ 2යි කොසෙක් a කියන්නේ. දෙකකට සයින්නේ සයින් උඩට එනකොට කොසෙක් කියනවනේ. එහෙනම් සමානයි r h s. දැන් තේරෙනවද ඔබට? යම් කෙසේ ඒ කියන්නේ අපිට මේ ස්ටෙප් එකේදී අපිට කරන්න සිදු වෙලා තිබුණේ එක වෙලදී. වෙන අපිට මොනවත් මේ සුළු කිරීම පැත්තේ මොනවත් කරන්න බෑ ඇත්තටම. අපි මේ දේ ක්‍රියාත්මක කරා. අන්න ඔයගොල්ලන්ගේ මනස ඒ විදිහට ගොඩනගා ගන්න. මොකද ඔයගොල්ලෝ අවුරුදු 11ක් පුරුදු වෙලා තියෙන්නේ. මම මේ කියන එක ඇත්තද පුරුදු කියලා හොඳට හිතලා බලන්න. ඕගොල්ලෝ මෙතෙක් කල 11 වසර දක්වා 11 වසරේදී බොහෝ ගැටලු 100%ක් වගේ ගැටලු හැදුවේ කොහොමද? ගාන කියවනවා, හිතෙන් ඒක ගැන හිතනවා, හිතපුවාම ක්‍රමයක් පැහැදිලි වෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි යන්නේ කියලා. ඊට පස්සේ පෑන අරගෙන හිතපු ක්‍රමයේ ක්‍රියාත්මක කරනවා. දැන් ඔබගේ මනස අවුරුදු 11ක් පුරුදු වෙලා තියෙන රටාවේ කඩන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. උසස් පෙළ ගණිතයේදී එහෙම ගාන දිහා බලලා එන්ඩ් එකට යනකම් තියෙන ස්ටෙප් ටික හරියට පෙරිලා පෑනවල ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇත්ත වශයෙන්ම ඔව් විශිෂ්ට දක්ෂයෙක් එහෙම ළමයි ඉන්නවා. ඉතින් මගේ අතරත් මේ ළමයි අතරත් ඉන්න පුළුවන් මම නෑ කියන්නේ නෑ. ඒ මම නෑ කියන්නේ හදිසි වෙන්නේ නෑ. නමුත් අතිමහත් බහුතරයේ එසේ නෙවෙයි. දැන් එවැනි කෙනෙක් හිටියත් එයාට හැම ගානම එහෙම හදන්නත් බෑ. ඒතකොට මෙතන උසස් පෙළේදී වැදගත් වෙන්නේ විශ්ලේෂණය. විශ්ලේෂණය කරනකොට තර්කානුකූලව හිතලා මේක විශ්ලේෂණය කරනකොට අපේ සිතුවිලි වලින් පෙන්නනවා මෙතනදී ගන්න පුළුවන් එකම දේ මේ කුඩා පුරාකාරය වලින් විතරයි. වෙන මොකුත් කරන්න බෑ. ඉතින් ඒක ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කරද්දී යන අපිට මගට එනකොට පේනවා අපි යන ලයින් එක හරියද වැරදිද කියන කාරණා. දැන් මේක සඳහන් කරගෙන මම ඊළඟට 45 හදන්නේ. ඒවා ඔබ හදන්න බැයි නම් මට මේ ඉල්ලන්න ඕනේ මේක පැහැදිලි කරන්න කියලා. 46 තරම විශේෂ ගැටලුවක්. මේ 47ක් කිසිම ගැටලුවක් නැහැ. ඒකත් හොඳටම කරන්න පුළුවන් කාරණා. බලන්න මේක මේවා ටික හදන එක තමයි තව වීඩියෝස් 3-4ක් යනකම් කරන්න වෙන්නේ. අලුත් සිද්ධාන්ත දෙකක්. මොකද මේ සර්වසාමාන්‍ය සාධනය කරන්න පුළුවන් වීම ඇතුලේ තමයි අර ත්‍රිකෝණමිතියේ මේ දේවල් අතර තියෙන සම්බන්ධය දැකලා ඒ ලින්ක් එක ඔළුවේ හැදෙන්නේ. ඒකයි මෙච්චර මේ ගැටලු ප්‍රමාණයක් සාකච්ඡාවට බලමු කරන්නේ. හරි. අපි 45 වෙනි ගාන ඔබට ඉතුරු කරනවා. ඒ කියන්නේ හිතලා හදන්න.
46 අපි පන්තියේ හදමු. මෙන්න මේ කොටස උගන්වන්න තමයි මට අධික අපහසුතාවයක් තියෙන්නේ. මොකද එක එක ළමයි එක එක වේගවලින් යනවා. සමහරවිට සෑහෙන ගණන් ප්‍රමාණයක් හදන්න පුළුවන්. සමහරවිට ඔක්කොම හදන්න පුළුවන්. තව සමහරවිට ටිකක් අපහසුයි. ඉතින් මේ සියලුම කට්ටිය මැනේජ් කරන් යනකොට මට තරමක දැන් මේ අතර මේ ඔන්ලයින් කරන ඉඳලා මේ ඔන්ලයින් කරේ වීඩියෝ හරහා කරන ඉඳලා ස්ට්‍රෙචර් එක අඩුද මන්දා. නැත්තම් මේ කොටස උගන්වන්නත් මේ අපසාරණ කොටස උගන්වන්නත් මේ සැලකිය යුතු ලෙස පීඩනයක් දැනෙනවා. සැලකිය යුතු ලෙස පීඩනයක් දැනෙනවා. ඒව දෙයක් තියෙනවා. සැලකිය යුතු ලෙස පීඩනයක් දැනෙනවා. දැන් මෙන්න මේ 46 වෙනි ගාන තරමක් සුවිශේෂ ගැටලුවක්. අපි ඒක LHS ගමු. LHS ගමු. වර්ගමූල එක ඍණ sin A යට එක ධන sin A. එක ඍණ sin A යට එක ධන sin A. දැන් මේක ඔප්පු කරන්න තියෙන්නේ sec A එකට නැන්නේ. මේ වර්ගමූල ලකුණ අහෝසි වෙනවා. අන්න වර්ගමූල ලකුණ අහෝසි වෙනවා. වර්ගමූල ලකුණ අහෝසි වෙනවා. කොහොමද එතකොට එහෙම වෙන්නේ? ඒ වර්ගමූල ලකුණක් තිබිලා ප්‍රකාශනය සමීකරණය කරන වර්ගමූල ලකුණක් තිබිලා අහෝසි වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වර්ගමූලයේ සහිත ප්‍රකාශනය එක පැත්තකට උත්තර කරලා සමීකරණයේ දෙපැත්ත වර්ග කරපුවාම අන්න වර්ගමූල ලකුණ අහෝසි වෙනවා. අපිට කිව්වේ මේ විදිහට වර්ගමූල ලකුණ අහෝසි වෙනවා කියලා ඕනනම් කියන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රකාශනයක එහෙම කරන්නත් බෑ. ප්‍රකාශනයක එහෙම කරන්නත් බෑ. එතකොට ප්‍රකාශනයේ තියෙන වර්ගමූල ලකුණ අහෝසි වෙන්න එකම එක ක්‍රමයක් තියෙන්නේ. ඒ වර්ගමූලය ඇතුලේ පූර්ණ වර්ගයක් තියෙන්න ඕනේ. පූර්ණ වර්ගයක්. ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් ඇදෙන්න ඕනේ වර්ගමූලය ඇතුලේ. ඒ වර්ගමූලය ඇතුලේ එහෙම පූර්ණ වර්ග සංඛ්‍යාවක් ඇදුනොත් අන්න එතන වර්ගමූල ලකුණ අහෝසි වෙලා යනවා. වර්ගමූල ලකුණ අහෝසි වෙලා යනවා. කාරණා පැහැදිලිද? කාරණා පැහැදිලිද? එහෙමනම් මේ එසේනම් මේ අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මෙතන එක ඍණ sin A යට එක ධන sin A තියෙන්නේ. හරි. ඒතර මේ වර්ගමූලයේ පූර්ණ වර්ගයක් හදාගන්නේ කොහොමද? ඔබට එනවද යම් කිසි අදහසක්? හරි. ඉතින් මේ වගේ දැනුමක් තමයි කියලා කියන්නේ අර මේ තරමක් මේ සම්පූර්ණ කියන්නේ බෑ ක්‍රිටිකල් තින්කින් කියලා කියන්නේ. ඒ කියන්නේ සුවිශේෂී විදිහට කල්පනා කරනවා. ඒ කියන්නේ එහෙම හිතන්න කිසිම බාහිර ආධාරකයක් නැහැ. නමුත් එහෙම හිතන්න වෙනවා. එහෙම ඒ ක්‍රිටිකල් තින්කින් කියන්නේ ඕක නෙවෙයි. නමුත් මෙතන එහෙම ලොකුවට ක්‍රිටිකල් තින්කින් කියලා කියන්න බෑ. ඒකට පොඩි ලැජ්ජාවක් වගේ ඒක. අපහසයක් වගේ. නමුත් යම් ප්‍රමාණයක කියලා මම කියන්නේ. ඒ කියන්නේ තියෙන දෙයකින් අපෝහණය කරගන්න බෑ. නමුත් එතෙන්ට සුවිශේෂී පොයින්ට් එකක් අපි ඇප්ලයි කරොත් තමයි මේක ඉස්සරහට යන්නේ. සමහර විට මේක හදපුවා ඉඳ තියෙනවා. ඔබට පේනවද මෙන්න මෙතන මෙහෙම වැඩක් කරොත්. මේ හරේ එකතර සයින් එකේ තියෙනවා. එයාගේ ප්‍රතිපදේ එකරින් සයින් එකේ. එකරින් සයින් එකේ වලින් අපි ළමයි හදේ ගුණ කරනවා. එහෙම නැත්නම් මෙතන ළමයේ තියෙන එකරින් සයින් එකේ. එයාගේ ප්‍රතිපදේ එකතර සයින් එකේ. එහෙනම් මේ දෙකෙන් අපිට පුළුවන් ළමයාගේ ගුණ කරන්න. ඉතින් කැමති එකකින් අපි කරමු. සාමාන්‍යයෙන් අපි කරන්නේ හරේ ප්‍රතිපදේ ගුණ කිරීම කියන කාරණාව. එතකොට එකතර සයින් එකේ වතාවක් එක ඍණ සයින් එකේ. හරි. මම අර මෙයාගේ ප්‍රතිපදේ ගුණ කරා. එහෙනම් ළමයාත් මම මේකෙම ගුණ කරන්න ඕනේ නේ. ළමයාත් ඒකෙම ගුණ කරන්න. හැබැයි ළමයේ තියෙන්නේ ඒකමයි. එහෙමනම් එක ඍණ සයින් එකේ වල වාක්‍යේනවා අපි අන්න පූර්ණ වර්ගයක් ළමයේ. ළමයේ පූර්ණ වර්ගයක් හඳුනනවා.
මේ විදිහම ගණන් ටිකක් තියෙනවා මේ ටියුට් එකේ දැන් වල. මේ ටියුට් එකේ දැන් වල මේ විදිහ ගණන් ටිකක් තියෙනවා. ඒකට ඔබට ඒක හදන්න පුළුවන් නැත්නම්. මේ දැන් මෙතන වෙන්නේ මොකද මේ ලවයේ දැන් පුහුණු වර්ගයක් වෙලා දැන් බලමු මේ හරියට මොකද වෙන්නේ කියලා. ලවයේ තියෙන එක වෙන sin a වල පූර්ණ වර්ගය මෙතන එකතන sin a වතාවක් එක වෙන sin a. ඒ කියන්නේ එක ඍණ sin වර්ගයේ වර්ග දෙක අතරේ a ධන b a ඍණ b වර්ගය. එතකොට a ධන b a ඍණ b නම් a වර්ගයේ ඍණ b වර්ගයේ දෙන්න ඕනේ. හරි. එතකොට මෙතන එකේ වර්ගයේ ඍණ sin වර්ගයේ. ඒ වර්ගයේ කොහොමද එකයි. දැන් බලන්න මෙතන ලවයේ කියනවා එක ඍණ sin a වල වර්ගය. දැන් ඒක ගැන වලින් දැන් අපෝ වර්ගයක් වෙලා. මෙන්න මේ එක ඍණ sin වර්ගය කියන්නේ මොකක්ද? සර්වසාමාන්‍ය. එක ඍණ sin වර්ගය කියන්නේ cos වර්ගය. මේක සමානයි cos වර්ගයේ. එහෙනම් මෙතන යට තියෙන්නේ cos වර්ග a. අන්න දැන් ඔබට පේනවා ලවය පූර්ණ මේ ලවය මුළු මේ වර්ගමූලය ඇතුළේම පූර්ණ වර්ගයක් ලෙස සැකසුම්. එහෙනම් මේ පූර්ණ වර්ගයක් ලෙස සැකසීම නිසා අපට පුළුවන්කම තියෙනවා මේ ලවයට හරියට වෙනම වර්ගමූලය එදපුවාම මම LHS කියලා ලියන්නම්. මේ යදපුවාම මේ වර්ගමූලය හොස් වෙනවා. ඒතකොට එක දින sin වල වර්ගයේ වර්ගමූලය කියන්නේ එක දින sin යට cos අන්න දැන් ඊයේ සතියේ ලෙසන් එකේ අවස්ථා කීපෙකදී මොකක් ආවා උදේදී අපි කරනකොට වෙන වෙනම නේද? එතකොට එක බෙදුවාම cos වලින් sec එනවා. sin බෙදුවාම cos වලින් tan එනවා. ඒ කියන්නේ RHS සමානයි. ඒ කියන්නේ cos වලින් වෙන වෙනම බෙදුවා. මොකද මේ තියෙන ප්‍රතිඵලය ගන්න නම් වෙන විදියක් නැති නිසා. right? හොඳයි ඊළඟට අපි 47 වෙනි ගාන හදනවා. 48 මම හදන්නේ ඒවා ඔබ කරන්න. ඒවා. මේක සමාන කරගන්න. හොඳයි අයිදකට බලන්න 47 වෙනි ගාන තව ඊට වඩා ගොඩාක් අපහසු කෙනෙකු කියනවා ඒවා මම අර රිවිෂන් වලදී දානවා. එහෙම තමයි මගේ ඉගෙනීම් ක්‍රමයේ තියෙන්නේ. මට ඔයගලන්ව බය කරන්න ඕනේ නැහැ. ඔයගලන්ව බය කරලා මම එන වීඩියෝ එකකින් මට අවශ්‍යතාවයක් නැහැ. බොරුවට ඔයගොල්ලෝ ඉස්සරහ නිකන් මේ පොහොල් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ මනස ගොඩනගලා ඊට පස්සේ මම රිවිෂන් වලදී දානවා. මගේ ළඟ තියෙන එකට වෙනම ගණන් සෙට් එකක්. ඉන්දියන් පාස් පේපර්ස් වල ගණන් තියෙනවා. ඉන්දියාවේ තියෙන එක්සෑම් එකේ තියෙන A level කියලා මේකෝ තියෙන්නේ JITT කියලා. අන්නේ එක්සෑම් එකේ පේපර් වල ගණන් තමයි මම බොහෝ වෙලාවට දාන්නේ මේ රිවිෂන් වලට. තාම මගේ රිවිෂන් එකට මේ කොරෝනා වලින් පස්සේ අත ගෙනෙන්නේ නැහැ. මොකද මම කොම් පටලෙන්න බෑ. ඉස්සෙල්ලා මේ වැඩේ ඉස්ටැබ්ලිෂ් කරන් ඉන්න ඕනේ.
දැන් එහෙනම් අපි යමු බලන්න 47 වෙනි ගැටලුවට. මම හිතනවා මේක මොකද දෙයක් හදලා ඇති කියලා. හරි බලමු 47 වෙනි ගැටලුව. LHS සමානයි cosec K දෙදීම cosec K ඍණ 1 ධන cosec K යට cosec K ධන 1 දැන් මේක දිහා බලපුවම අපිට කිසිම පැහැදිලිවකින් තොරව තීරණය කරන්න වෙන්නේ මේ කුඩා පොදුනාකාරයේ ලෙස මේ දෙකේ ගුණිතය ගන්න ඕනේ. ඒකේ තව පැත්තක් තියෙනවා. දැන් ඔයාලට මතකද මම කිව්වා හරි අපි ඒක කතා කරමු. ඉතින් ගැඹුරට ගියොත් ප්‍රශ්නේ ඕල් වෙනවා. අපි මෙතන කුඩා පොදුනාකාරය ගමු. cosec K ඍණ 1 cosec K ධන 1 ප්‍රතිබද්ධ දෙක තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ලස්සන දුරු වෙනවා. දැන් සමානව වේගවත් දෙයක්. දැන් එහෙනම් මේ cosec K වලින් මෙන්න මේ cosec K ධන 1 ගුණ වෙනවා. අපි කෙලිම ගුණ කරලා බලමු. cosec K වලින් මෙතන තියෙන cosec K ධන 1 ගුණ වෙනවා. හරි? අපි ගුණ කරලා බලමු. ඒතර ගුණ කරලා බලුවොත් cosec වර්ගයේ ධන cosec K right ඊළඟට මේ cosec K ඍණ 1 මෙතන cosec K ඍණ 1 ගුණ වෙනවා. ගුණ වෙනකොට මොකද වෙන්නේ? cosec වර්ගයේ ඍණ cosec K. හරි දැන් බලන්න මේ හරේ එන්නේ මොකක්ද? cosec K ඍණ 1 cosec K ධන 1 ප්‍රතිපද. A ඍණ B A ධන B. එහෙනම් A වර්ගයේ ඍණ B වර්ගයේ ප්‍රතිපද එන්නේ. ඒ කියන්නේ cosec වර්ගය A ඍණ 1 වර්ගය. ඒ කියන්නේ එකයි. මෙතන ධන cosec K ඍණ cosec K කැඩලා ගිහිල්ලා දෙකයි cosec වර්ගයේ. right? දැන් ඇයි මේකේ වාසිය? ඔබ දන්නවා ඔබ ළඟ තියෙනවා සමසාමයක් එක ධන කොට වර්ග A සමානයි cosec වර්ගයේ කියන්නේ. එහෙනම් මේ ධනයේ එහා පැත්තට යනකොට කොට වර්ගයේ සමානයි cosec වර්ග A ඍණ 1 වෙනවා. කොට වර්ගයේ සමානයි cosec වර්ගයේ ඍණ 1 වෙනවා. එහෙනම් මෙතන අපිට cosec වර්ගයේ ඍණ 1 වෙනකොට කොට වර්ගයේ පාවිච්චි කරන්න පුළුවන්. මේක කෙලින්ම කොට වර්ගයට සමානයි. එතකොට එහෙමනම් ප්‍රතිපලය එනවා 2යි cosec වර්ග A යට කොට වර්ග A. දැන් අපි බලමු මොකක්ද භවයෙන් තියෙන ප්‍රතිපලය. 2යි sec වර්ගයේ ඒක ඇවිල්ලා මේ යට තියෙන කොට වර්ගයේ උඩට එනකොට tan වර්ගය. 2යි cosec වර්ග A යට තියෙන කොට වර්ගයේ උඩට එනකොට tan වර්ගය. tan වර්ගය කියන්නේ sin වර්ගයට cos වර්ගය. මේ යට තියෙන එක යට කොට වර්ගයේ තියෙන ළමයි
එකයට කොට වර්ගය. එකයට කොට වර්ගය කියන්නේ tan වර්ගයනේ. ඒතකොට tan වර්ගය කියන්නේ sin වර්ගයට cos වර්ගය. දැන් මොකද වෙන්නේ මෙතන? sin වර්ගයට cosec වර්ගය කැපෙනවා. ඇත්තටම මෙන්න ඒකාගේ ප්‍රතිබද්ධ සංඛ්‍යා දෙකක් ගුණ වුණාම අනිවාර්යෙන් උත්තරේ එකයි. ඇත්තටම ප්‍රතිබද්ධයේ අර්ථ දක්වන්නේ එහෙමයි. x යනු y ගේ ප්‍රතිබද්ධයද y යනු x ගේ ප්‍රතිබද්ධයද නම් xy සමානයි 1 වේගය. නම් නෙමෙයි නම්මා. කියන්නේ දෙපැත්තටම. x යනු y ගේ ප්‍රතිබද්ධයද y යනු x ගේ ප්‍රතිබද්ධයද නම් xy සමානයි 1 වේගය. ඒ වගේම xy සමානයි 1 නම් මේ දෙන්න එකිනෙකාගේ ප්‍රතිබද්ධ කියන එක ඒකේ ගම්ම වෙනවා. එතකොට මේ දෙක ඇතුළේ ඉන්නේ යාට cos වර්ගය එනවා. cos වර්ගය උඩ වෙනවනේ sec වර්ගය. 2 sec වර්ග ඒ කියන්නේ RHS ට සමානයි. right? එහෙනම් මේක ලියාගන්න. 48 මම කරන්න යන්නේ 49ත් ඔබට පුළුවන් 50ක් පුළුවන්. මම මෙන්න මෙතන මේ පොඩි මතක් කිරීමක් කරන්න යනවා. බලන්න මේ cosec රිලේක cosec දන්නේ. ඒ දෙන්නගේ ප්‍රතිබද්ධ දෙක ඒ ප්‍රතිබද්ධ දෙක බොහොම හොඳට සුළු වෙන එකක්. තව වගේ සුළු වෙන ප්‍රතිබද්ධ තමයි දැන් cosec රිලේක cosec දන්නේ. ඊට පස්සේ cosec වර්ගයේ රිලේක නේද? cot වර්ගය. කියන සුළු කරන්න පහසු. තව වගේ හොඳ ප්‍රතිබද්ධ තමයි sec රිලේට යන්නේ. sec දන්නට යන්නේ. sec රිලේට යන්නේ. sec දන්නට යන්නේ. ඒකත් හොඳ ප්‍රතිපත්තියක්. මොකද එතකොට එන්නේ sec වර්ගයේ ඉන්න tan වර්ගය. sec වර්ගයේ ඉන්න tan වර්ගය කියන්නේ එකයි. හරි ඒකත් හොඳ ප්‍රතිපත්තියක්. හරි දැන් මෙතන ආවේ cosec ඉන්න එක cosec දාන එක. ඒකත් හොඳ ප්‍රතිපත්තියක්. එතකොට එන්නේ cot වර්ගය. තව මේ වගේ තියෙනවා sec ඍණයක sec දාන එක. sec ඍණයක sec දාන එක. මේවා දැක්කම මේකත් එක්ක තියෙන ප්‍රතිපත්තිය මතක් වෙන්න ඕනේ. ඒතකොට මේ ප්‍රතිපත්තිය එතන නැත්තම් ඕනනම් ප්‍රතිපත්තිය ගුණ කරලා හදාගන්න එහෙම පුළුවන් අපිට. ඒකයි මම මේක දෙන්නේ. ඒතකොට මෙතන එනවා sec වර්ගයේ ඍණයක. කියන්නේ tan වර්ගය. හරි. ඊළඟට තමයි sin එකේ එක ඍණ sin එක ධන sin එක. එක ඍණ sin එක ධන sin. මේ හොඳ ප්‍රතිපද ත්‍රිකෝණමිතිය. ඒතකොට එනවා එක ඍණ sin වර්ගය කියලා. ඒ කියන්නේ cos වර්ගය. ඒ වගේම එක ඍණ cos මේ ඍණේ විතර දල දෙන්න පුළුවන්. එක ධන cos එක ඍණ cos එක. මේ ප්‍රශ්නයක් දැන් කවුරු විතර එහෙම මුල වරහන් අනිවාර්ය ඍණ කියලා හිතා ගන්න. ඒ වගේ ළමයි ඉන්නවා. හරි. ඒ වගේ ළමයි ඉන්නවා. ඒ වගේ මේ බැතිමතුන් ඉන්නවා. ඒගොල්ලන්ට කියනකොට බැතිමතුන් කියලා. හරි. එකදා cos එකේ cos කියන්නේ එකේ cos වර්ගය. sin වර්ගය. හරි ඒ වගේ මෙන්න මේවා ඉතාලම වැඩසටහන ප්‍රතිපද ත්‍රිකෝණමිතියේ. දැන් ඔය ගැන 51 52 53 මම 54 වෙනි කාලේ යනවා. ඒතර මේවා යම් අපහසු දේවල් තියෙනවා. ඔයගොල්ලෝ මට WhatsApp කරා ඒවා අංක දාලා මට එළියම ගන්න. එතකොට ඩිස්කෂන් එකේදී ඒවා මට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. right අපි ඒක නැත්තම් මේ කරගෙන යන්න ඕනේ ඉක්මනට දැන්. බලන්න මේ සටහන් කරන්න අවශ්‍ය දේවල් තියෙනවා.
හොඳයි අපි එහෙනම් 54 වෙනි ගානට යමු. 54 වෙනි ගානට. හරි 54 වෙනි ගානට යනවා. ඒකේ තියෙන්නේ සෙක්කේ ඍණ ඩෑන්නේයට සෙක්කේ ධන ඩෑන්නේ. LHS සෙක්කේ ඍණ ඩෑන්නේයට සෙක්කේ ධන ඩෑන්නේ. හරි සෙක්කේ ඍණ ඩෑන්නේයට සෙක්කේ ධන ඩෑන්නේ. දැන් මේක එක ඍණ දෙකයි සෙක්කේ ඩෑන්නේ ගන්න දෙකයි ඩෑන් වර්ගය කියලා තමයි ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ අර සෙක් ඩෑන් කියන ඒවා මේ එහෙමම තියෙනවා වගේ හැබැයි මම හිතන්න එපා. ඉතින් ඒක හොඳමදි මේ බලන්න මොකක්ද අපිට කරන්න ඕන? එකපාරට ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ එකපාරට. එකපාරට ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. ඒක තමයි මොකක්ද කරන්න ඕන? එතන. කරන්න පුළුවන් දේ මොකක්ද? එක දෙයක් තමයි මේවා සයින් කොස් වලට හරවන්න ඕන. සයින් කොස් වලට හරවන්න ඕන කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආයෙත් සූත්‍රයෙන් ගිහිල්ලා ආයෙත් ටෑන් වලට එහෙම ඉන්න ඕනේ. නේද? ඒතර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අතට මට අයිඩියා එකක් නැහැ. දැන් මම ඔයගොල්ලෝ වගේම දැන් කල්පනා කරනවා මේක දිහා. ඒක තමයි කරන්නේ. තව එකක් තමයි දැන් යට දිනවනේ සෙක්කේ ධන ඩෑන්නේ. දැන් ඒකේ ප්‍රතිපත්තිය සෙක්කේ ඍණ ඩෑන්නේ නේ. ඒ දෙක ගුණ වුණත් උත්තරේ ඒකනේ. ඒතකොට ඒ කියන්නේ හරිය නැති වෙනවනේ. අන්නේ පොයින්ට් එක ඔස්සේ අපි යමු ඉස්සරහට. ඒ පොයින්ට් එක ඔස්සේ අපි ඉස්සරහට යමු. හරි. අපි ඒ පොයින්ට් එක ඔස්සේ ඉස්සරහට යමු. ඒතකොට එහෙම ගියොත් සෙක්කේ ධන ඩෑන්නේ වතාව සෙක්කේ ඍණ ඩෑන්නේ. එතකොට එහෙනම් අපි හරියට මොන කරේ සෙක්කේ ඍණ ඩෑන්නේ ඔය එහෙනම් ළවයා දෙකෙන් එකයි මොන කරන්නේ. එතකොට සෙක්කේ ඍණ ඩෑන්නේ වල වර්ගය. ඒකේ වර්ගය. ඒකේ වර්ගය. එහෙමනම් දැන් මෙන්න මෙතන අපි බ්‍රැකට් දාලා තියෙනවා. කෙලින්ම sec වර්ගයේ ඍණ tan වර්ගයේ සමාන එකයි කියලා දාන්න. එතකොට මේ ස්ටෙප් එක දෙකම ක්ලෝස්. යට එක ඕනේ නැහැ. තේරෙනවද? මොහොම මේ කෙටියෙන් මේ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. මයින්ඩ් එක සෙට් කර ගන්න ඕනේ මේ විදිහට. එහෙම නැත්නම් මේක ලේසි එකක් නෙමෙයි. පැහැදිලි ගන්න ඒක ලේසි එකක් නෙමෙයි. එතකොට දැන් වෙන ක්ලාස් එක සාමේ කරනවා. මොකද කියන්නේ කියලා නැහැ. මෙතනින් එනවා sec වර්ගයේ ඍණ දෙකයි sec tan එක. බලන්න අපි ඕන කරන ප්‍රතිඵලය ආවද? ආව් එකක් ධන මෙතන tan වර්ගයේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද?
වර්ගයේ පදයක් බව වෙන්නට තියෙන එකේ නෑ. බව වෙන්නට තියෙන එකේ sec වර්ගයේ පදයක් නෑ. ඒතර බව වෙන්නට තියෙන එකේ sec වර්ගයේ පදයක් නැත්තම් මොකද කරන්නේ? ඉතින් එහෙනම් අනිවාර්යෙන් මේක එක දර tan වර්ගයේ ආදේශ කරනවා වෙන මොනවා කියලා කරන්නේ? මරණ එක තියෙනවා කියන බව වෙන්නට තියෙන්නේ. තියෙනවා. ඒක නෙවෙයි. හරි. 2 sec tan a ධන tan වර්ග a. එතකොට මෙතන tan වර්ගයේ ඉදුණාම 2 tan වර්ගයේ 2 tan වර්ගයේ ඍණ 2 sec a tan a. right? මෙතන එක දැන් ඔබට වැහැදිලි මේක අපි ආරම්භ කරමු. දැන් බලන්න මෙතන අපි තීන්දුව తీරන ගත්ත විදිහ ප්‍රතිපත්තිය මෙන්න මේ මම අර දුන්නා වැදගත් අවස්ථාවක ගොඩක් වැදගත් දෙයක් මම දුන්නේ. ඒක ලියාගත්තද නැද්ද කියන එක නෙමෙයි මට වැදගත් දෙයක් හිතට ගත්තද නැද්ද කියන කාරණාව. එහෙනම් ඊළඟට අපි යන්න ඕනේ 55 මම හිතන්නේ 55 56 හදන්න පුළුවන් ඕගොල්ලන්ට 55 56 57 හරි. එහෙමනම් අපි බලමු 57 වෙනි ගාන වගේ. ඕගොල්ලෝ දැන් ඔය ටික හදන්න. මේ බැරි නම් මගෙන් අහන්න. මට දාන්න බැරි මොකක්ද අපේ ඩිස්කෂන් එකේදී ඒවා කතා කරන්න පුළුවන්. ඩිස්කෂන් එකේදී මහා ගොඩක් කරන්න බෑ හැබැයි. මේ
දැන් අපි යමු බලන්න 57 වෙනි ගැටලුවට. 57 මේකෙන් මම මේ ගැටලු ගොඩාක් හදන්නේ මේ සම්බන්ධව ඒ ඉන්සයිට් එක ඔයගලන්ට හරියට යන්න ඕන නිසා. තර ඒකයි කාරණේ. මේ සම්බන්ධව ඉන්සයිට් එක හරියට ඔයගලන්ට යන්න ඕන නිසා. එහෙම නැති වුණොත් ඒව ගොඩ ගන්න බෑ. හරි. ඔයගලන්ගේ මනස ගොඩනගන එක අර්ථයෙන් තමයි මම මේ වැඩි අවධානය යොමු කරන්නේ. දැනුම දී ගන්න පුළුවන් මම ඒක ගැටලුවක්. නමුත් අර ක්‍රමානුකූලව මේ විෂයට වරොත්තු දෙන විදිහට මනස කොටන්න. ඒකයි මේ අනිත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න අනිත් විෂයන් කිසි දෙයක් ඒ වගේ කෙනෙක් ගණිතේ මේ ලෙවල් මැත්ස් කියන්නේ. සුද්ධ ගණිතය විවහාර කරන්නේ. මේකෙදි මේ මයින්ඩ් සෙටප් එක මාර වැඩගත්. මම නිතර මේ කියන්නේ ඒක තමයි ඇති කරගත යුතු කාරණා. ඒක කොන්න ගන්න මහන්සි වෙන්නේ. මගේ උදව් වලට. දැන් මේක LHS ගත්තොත් LHS සමානයි sin a දර cos a sin a දර cos a වතාවක් cot a දර tan a cot a දර tan a දැන් මෙන්න මේ ගුණිතය සමානයි කියලා ඔප්පු කරන්න කියනවා sec a දර cos a. ඉතින් sec a දර cos a කියලා කියන්නේ ඇත්තම sin cos කියන එකනේ. හරි. එතකොට එහෙනම් මෙතනින් පොඩි ඉඟියක් ලැබෙනවා අපිට. අර cot tan වලට මොකද කරන්න ඕනේ කියන්නේ? ඒගොල්ලෝ cos sin වලට හරවන්න ඕනේ කියන එක ගැන පොඩි ඉඟියක් අපිට ලැබෙනවා. එහෙම නේද? එහෙම නෙමෙයි. ඊකමඩ හිතනවා. එහෙම නෙමෙයි. නේද? එහෙම ඉඟියක් අපිට ලැබෙනවා. හරි. එතකොට එහෙනම් අපි ඒ කල්පනාව ඉස්සෙල්ලා කරලා ඉමු. sin a දර cos a වතාවක් cos a යට sin a ධන sin a යට cos a. දැන් මෙතනින් පස්සේ අපිට තීරණ දෙකක් තියෙනවා. එකක් අපිට හිතෙනවා මේ දැන් වරහන් ඉවත් කරන්න හොඳයි. දැන් වරහන් ඉවත් කරන්න හොඳයි. ඒ හිතන එක විදිහක්. හරි ඒක හිතන එකේ කිසි වරදකුත් නැහැ. තව දෙයක් හිතෙනවා අන්න අර වරහන් ඇතුළේ දෙවෙනි වරහන් ඇතුළේ පොදු හරය ලෙස sin a වතාවක් cos a සලකන්නේ. ඇයි මේ හිතෙන්නේ? මෙතන පොදු හරය ලෙස sin a වතාවක් cos a සලකනකොට cos a වලින් ගුණලා cos වර්ගයේ මේ දෙක ගුණලා sin වර්ගයේ නව එක වෙනවා. ඒ කියන්නේ මොකද සුළු කිරීමක් සුළු වෙනවා. මට හිතෙන්නේ ඒක තමයි සුදුසුම විදිය කියලා. හරි අපි කරලා බලමු. ඒක අපහසුයි නම් අපේ තීරණය අපි වෙනස් කරමු. කරලා බලමු. ඒක අපහසුයි නම් අපේ තීරණය අපි වෙනස් කරමු. ඒකට ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙනම් sin a දර cos a මෙතන sin a cos a cos a වලින් ගුණනකොට cos වර්ගය එනවා. මෙතන sin a වලින් ගුණනම sin වර්ගය එනවා. ඒතර මේ දෙකේ එකතු එකයි. එහෙම බ්‍රැකට් කරලා අපිට පුළුවන් සමානයි කියලා දෙන්න. හරි. දැන් sin a දර cos a උරෙන් දින එකයට sin a cos a. ඒ කියන්නේ තවලින්කො මේක ගුණ ගන්න ඕනේ. මේ රීදින එකේ මේක ගුණ කරන්න ඕනේ. එහෙම නැත්නම් තවලින් කියනවා නම් ඉතින් මේක බෙදන්න දෙන්නේ. sin a දර cos a කියන එක බෙදන්න දෙනවා sin a cos a. දැන් බලන්න මේකේ උත්තරේ එනවද? වෙන වෙනම බෙදුවා උත්තරේ එනවා. ඔය දෙකෙන් ඔකෙන් වෙන වෙනම බෙදන්න පෙන්නන්න එපා. එහෙන් පෙන්නන්න
ඕනේ කෙනෙක් උත්තර දාන්න එකයි. ඇයි? sin එක මේකෙන් බෙදුවොත් sin එක ඇවිලා ඒකයට cos එනවා. ඒකට මොකද්ද? sec එක. ඊළඟ cos එක බෙදන්නත් බෑනේ ඒක. මෙතන එකතුවක් හරි අන්තරයක් හරි කියනවනම් මේ හරේ තියෙන එකකින් ලවයේ තියෙන සෑම පදයක්ම බෙදන්න බෑ. ගුණිතයක් තියෙනවා නම් මෙතන එක්ක වෙනවා මෙයා හෝ මෙයාගේ කෙනෙක් විතරයි හරියට සුළු වීමක් තියෙන්නේ. ගුණිතයක් තියෙනවා. එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි තියෙනවා කියන්නේ මේ ලවයේ තියෙන මේ පද දෙකටම මෙයාගේ ඉෆෙක්ට් එක වෙන වෙනම තියෙනවා. වෙන වෙනම තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඉතින් වෙන වෙනම දෙපාරක් බෙදන්න. ඒතකොට ඔය කියන උත්තරේ අපිට එනවා sec k දන cos k දෙන්න. ඔබට පැහැදිලිද? කොහොමද අපි ඒකට ගියේ කියන්නේ? දැන් ඔහොම ඉස්සරහට යනවා ඕක ගානක් තියෙන 64 වෙනි ගානේ. ඒක හොඳ ගාන. ඒක මාන ලේසි විශ්ලේෂණ ක්‍රමයක් තියෙනවා.
හොඳයි එහෙනම් අපි තවත් ගැටලු කීපයකට යමු. Panas namanya Oke. Ya dulu di depannya. Abi yang බලන්න 59 වෙනි ගැටලුවට. කොට් හතරේ බලයේ යන කොට් වර්ගයේ සමානයි කොසෙක් හතරේ බලයේ යන කොසෙක් වර්ගයේ. ඒක බැලුවම දෙපැත්තම එක වගේ සංකීර්ණත්වයෙන් සමානයි. ඒතර අපි සාමාන්‍යයෙන් අපි කතා කරේ කොහොමද මේ සංකීර්ණත්වයෙන් වඩා වැඩි පැත්ත අරගෙන ඒක සුළු කරලා සංකීර්ණත්වයෙන් අඩු පැත්තට යනවා කියන එක අපේ ක්‍රමයේ ඇත්තටම නේද? අපේ ක්‍රමයේ ඒකයි. ක්‍රමයේ ඒකයි. එතකොට මේ ඒ නිසා මේ මේක දෙපැත්තම එක වගේ සංකීර්ණත්වයක් තියෙනවා. සංකීර්ණත්වය දෙපැත්තම දෙපැත්තම එක වගේ. ඒතර ඒ නිසා මේ එහෙම මේ LHS වලින් RHS වලට යනවා කියන ඕනේ. ඕනනම් RHS වලින් පටන් ගන්න LHS වලට එන්නත් පුළුවන් මේක. එහෙම ගැටලුවක් නෑ අපි සුපුරුදු විදිහට ගමු LHS වලින්. ඒතර LHS වල තියෙන්නේ කොට් හතරේ බලය. ඒ ධන කොට් වර්ග A තියෙන්නේ. හරි. දැන් උත්තරේ දෙන සමීකරණ කොසෙක් විතරයි. ඒකට අපි කොහොමද මේකට දැන් හිතන්නේ? මොකක්ද අපි මොන පැත්තෙන්ද අපි මේක විශ්ලේෂණය කරගන්නේ? අපි මේක මොන පැත්තෙන්ද විශ්ලේෂණය කරගන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. මොන පැත්තෙන්ද අපි මේක විශ්ලේෂණය කරගන්නේ කියන්නේ. හරි. දැන් මේකට එක එක විදිහට හිතන්න පුළුවන්. නමුත් මෙතන හොඳම විදිය තමයි කොට් වර්ගයේ පොදු සාධක එක එක විදිහට ගන්න. වැඩේ නිකම් ඉවරයි. එතකොට මෙතනින් යන කොට් වර්ගයේ කියලා. දැන් ඇත්තටම මෙතන කරන්න තියෙන්නේ එච්චරයි නේද? අපි නිකන් සරලව හිතුවොත් මෙතන අපිට කරන්න තියෙන්නේ එච්චරයි නේද? ඒක විතරයි නේද කරන්න තියෙන්නේ. වෙන දෙයක් කරන්න නැහැ. හරි. එහෙමනම් මෙන්න මේ එකතන කොට් වර්ගයේ කියලා කියන්නේ කොසෙක් වර්ගයේ මේක සමානයි කොසෙක් වර්ග A. එතකොට මෙතන කොට් වර්ගයේ කියන